හොඳයි අයිබෝන් නම හැමදිනටම සුබ දවසක්. දැන් අද අපි සාකච්ඡා කරන්නේ PV වක්‍රවල සියලුම ගණන්. දැන් පුතේ අපි මේ වෙනකොට PV වක්‍ර සම්බන්ධව පවතින සියලුම තියරි ටික සාකච්ඡා කරලා ඉවරයි. හරි? සියලුම තියරි ටික සාකච්ඡා කරලා ඉවරයි. ගණන් ටික තමයි දැන් හදාගෙන යන්න තියෙන්නේ. ගන්න පේසුරු පොතේ PV වක්‍ර ගණන් ටික ටක් ගාලා ගන්න. ඉතින් පෙරලා ගන්න. තාපගති විද්‍යාව කියලා 6 වෙනි කොටස තාපගති විද්‍යාව 6 වෙනි කොටස ටකල ගන්න. දැන් මේ ගණන් ටික අපි සාකච්ඡා කරනවා MCQ. මේ තියෙන්නේ මෙතෙක් තාපගති විද්‍යාවෙන් ආපු සියලුම ප්‍රශ්න ටික. හරි? හොඳයි. තාපගති විද්‍යාවෙන් ආපු සියලුම ප්‍රශ්න ටික තමයි මේ තියෙන්නේ. හරි. පළවෙනි එක පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වේ. පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වේ. පාද දී ඇති ප්‍රකාශ සලකා බලන්න. මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරන අතර ඒ අභ්‍යන්තර ශක්තිය නොවෙනස්ව පවතී. අවස්ථා විපර්යාසයකට භාජනය වේ. අවස්ථා විපර්යාසයකට භාජන අවස්ථාව කියලා කියන්නේ මොකද්ද පුතේ? ඝන ද්‍රව වෙනවා, ද්‍රව වාෂ්ප වෙනවා, වාෂ්ප ද්‍රව වෙනවා, ද්‍රවය ඝන වෙනවා. ඔය වගේ එක එක විවිධ අවස්ථාවන් අතර පදාර්ථයේ හෝමාරු වීමක් ගැන තමයි මේ කතා කරන්නේ. දැන් අපිට කියනවා මේ වෙලාවේදී ක්‍රියාවලිය වායුවේ මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරන අතර මේ ඝන ද්‍රව ඝනයක අයින් කරලා දාන්න මේ ද්‍රව සහ වාෂ්ප අතර තමයි ඔය කියන ගනුදෙනු සිද්ධ වෙන්නේ. මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරන අතර ඒ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙනවා. වායුව කාර්ය කරනවද නැද්ද කියන එක හිතන්න පුළුවන් පුතේ. වාෂ්පය ද්‍රවය බවට පත් වෙනකොට එයාගේ පරිමාව අඩු කරගන්න. එතකොට අපිට එහෙම හිතන්න පුළුවන් වුණා. හැබැයි අභ්‍යන්තර ශක්තිය වෙනස්ව පවතී කියලා කියනවා. පුතේ වායුවක නැත්නම් වායුවක අභ්‍යන්තර ශක්තිය වායුවක එයා වායු ෆෝමැට් එකකින් විතරක් නම් ඉන්නේ. එයාගේ අභ්‍යන්තර ශක්තිය කියන එක නා එයා වායු ෆෝමැට් එකකින් විතරක් නම් ඉන්නේ. එයාගේ අභ්‍යන්තර ශක්තිය කියන එක නා උෂ්ණත්වය මත තමයි රඳවන්නේ. හැබැයි ද්‍රවයකට එනකොට අලුතෙන් බන්ධන හදලා එයාගේ අභ්‍යන්තර ශක්තිය යම් වෙනස්කමකට ලක් කරගෙන ඉන්නේ. මොකද අපි දන්නවා යම්කිසි වායුවක අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ කවුද? චාලක ශක්තිය, ධන විභව ශක්තිය. පරිපූර්ණ වායුවක වාෂ්පයක පරිපූර්ණ වායුවක මේ අන්තරාණුක ආකර්ෂණ බල නැති නිසා මෙන්න මේ කොටස් කැල්ල ඔන්න ඔය කියන විභව ශක්ති කොටස් කැල්ල බිඳුවට යවුවා. එතකොට ඊට පස්සේ තමයි පුතේ අපි ගත්තේ EK කියලා U වලගේ. ඒ කියන්නේ වායුවක අභ්‍යන්තර ශක්තිය චාලක ශක්තියට සමානයි කියලා ගත්තේ මේ EP බිඳුවට යවලා. ඒ කියන්නේ පරිපූර්ණ වායුන්ගේ අන්තරාණුක ආකර්ෂණ බල නැහැ කියලා. දැන් වායුවක් ද්‍රවයක් බවට පත් වෙනකොට අවස්ථා විපර්යාසයකට ලක් වෙනකොට අභ්‍යන්තර ශක්තිය තුල විභව ශක්තිය නැහැ කියලා අපිට ගන්න බෑ. එයා ශක්ති පරිභෝජනයක් සිදු කරනවා. ඒ වගේම එයා බන්ධන හදාගනිද්දී අභ්‍යන්තරයේ විභව ශක්තිය ගබඩා වෙනවා. ඉතින් ඒක නිසා මේ තර්කය මේ මෙච්චර කාලයක් පරිපූර්ණ වායුන්ට දාපු තර්කය අපිට හැමතිස්සෙම දාන්න බෑ අනිත් පැත්තට. ඒ කියන්නේ අර කාටද මේ ද්‍රව වලට අවස්ථා විපර්යාස වලට මේ තර්කය දාන්න බෑ. මොකද මේ කැලේ බිඳුවට යවන්න බැරි නිසා. එහෙනම් ඒ ප්‍රකාශනයේ අපි අයින් කරලා දාමු. ඒක වැරදි. හරි. ඊළඟට මෙම ක්‍රියාවලිය සමෝෂ්ණ වේ. මෙහෙමනේ පුතේ
ඔය වැරදි තේරුමකට එන්න එපා. මේ ලෝකේ තියෙන සියලුම සමෝෂ්ණ ක්‍රියාවලිය එකම උෂ්ණත්වයේ පවතින සමෝෂ්ණ ක්‍රියාවලිය වල ඩෙල්ටා U බිඳුවයි ඩෙල්ටා T බිඳුවයි කියලා අපි ගන්නෙ. ඩෙල්ටා T බිඳුව නිසා තමයි පුතේ සමෝෂ්ණ වෙන්නේ. ඒ නිසා මෙයාව අපි අයින් කරමු. සමෝෂ්ණයි කියලා කියන්නේ කෙනෙම ඩෙල්ටා T බිඳුව. ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. අපි තර්කයක් පාවිච්චි කරනවා PV වක්‍රවල සමෝෂ්ණයි කියලා කියන්නේ ඩෙල්ටා U බිඳුවයි කියන එක. හොඳින් මතක තියාගන්න. සමෝෂ්ණ කියලා කියන්නේ එකම උෂ්ණත්වයේ පවතිනවා කියන්නේ. ඒක පරිපූර්ණ වායුවකට ආවට පස්සේ ඒක බෝනස් එකක් විදිහට වායු අවස්ථාවේම තියෙනකොට අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැතිව වායු අවස්ථාවේම තියෙනකොට සමෝෂ්ණ ක්‍රියාවලිය ඩෙල්ටා U බිඳුවයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි පුතේ මේ අවස්ථා විපර්යාස වෙනකොට ඩෙල්ටා U මේ බිඳුවයි කියලා අපිට එහෙම හිතන්න අමාරුයි. හරි? හැබැයි මතක තියාගන්න මේ ඩෙල්ටා U වලගේ බිඳුව නොඋන ගුණේ නැහැ කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. හැබැයි මේ සමෝෂ්ණයි කියන එකේ අර්ථය වෙන්නේ ඩෙල්ටා U බිඳුව කියන එක නෙමෙයි. මොකද්ද? ඩෙල්ටා T බිඳුවයි කියන එක. උෂ්ණත්වය වෙනස් වීමක් වෙලා නැහැ. ඉතින් අපි දන්නවා අවස්ථා විපර්යාසයක් වෙනකොට ඒක අදාළ ද්‍රවාංකයේ එහෙම නැත්නම් ඝනයක් නම් තාපාංකයේ ඝනයක් නම් ද්‍රවාංකයේ වායුවක් නම් ද්‍රවයක් නම් තාපාංකයේ නියතව පවතිනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ අවස්ථා විපර්යාසයක් වෙනකොට. ඒ අර්ථයෙන් අපිට කියන්න පුළුවන් මෙම ක්‍රියාවලිය සමෝෂ්ණයි කියන එක හරි කියලා. තේරුණාද? අන්න ඒ තර්කය එතනට ඒ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට C මෙම ක්‍රියාවලියේදී පරිමාව නියතව පවතී. පුතේ පරිමාව නියතව පවතී කියලා කියන්න බෑ. හේතුව තමයි පරිමාව වෙනස් වෙනවා. ද්‍රවයක් වාෂ්පයක් වෙනකොට හෝ වාෂ්පයක් ද්‍රවයක් වෙනකොට අදාළ පරිමාව වෙනස් වීමට ලක් වෙනවා. ඒ නිසා අපිට එහෙම ඒක පරිමාව නියතයි කියලා ගන්න බෑ. අපි හොඳින්ම දන්නවා වායුවකට වඩා ද්‍රවයක පරිමාව අඩුයි. වායුවක් වෙනකොට පරිමාව වැඩි වෙනවා. ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්නේ ගොඩක් දරුවෝ වැරදියට වැරදි කොනකින් අල්ලගෙන හොඳටම අමාරු කරගන්න ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ඔය කාරණේදී B වාක්‍ය අසත්‍යයි කියලා තමයි ගොඩක් දෙනා ගන්න. ගොඩක් ළමයි හිතන් ඉන්නවා ක්‍රියාවලියක් සමෝෂ්ණ අනිවාර්යෙන් ඩෙල්ටා U බිඳුව වෙන්න ඕන. එහෙම වුණොත් එහෙම ඒ ප්‍රකාශනයත් එක්ක පැටලලා වෙනවා. ඒ ප්‍රකාශනය අපි ගන්නවා ඩෙල්ටා U බිඳුව වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ක්‍රියාවලිය සමෝෂ්ණ වෙන්නේ නැහැ කියලා බැක් කැල්කියුලේෂන් එකක් කළා මේකට එනවා. එහෙම වෙන්න බෑ පුතේ. මේ සමෝෂ්ණයි කියලා කියන්නේ ඩෙල්ටා U බිඳුවයි කියන එක නෙමෙයි. සමෝෂ්ණයි කියලා කියන්නේ ඩෙල්ටා T බිඳුවයි කියන එක. පරිපූර්ණ වායුවක වායු අවස්ථාව සඳහා විතරක් මෙන්න මෙයාගේ සමෝෂ්ණ නම් ඩෙල්ටා U බිඳුවයි කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි විතර අහන්නේ අවස්ථා විපර්යාසයක් ගැන. ඒ නිසා පටලවා ගන්න එපා. හොඳින් අවබෝධ කරගෙන ඒකට උත්තර දෙන්න ඕන. හරි? දැන් ඉන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. පරිපූර්ණ වායු මවුලයක් දර්ශනයෙන් තොර පිස්ටනයක් මගින් සිලින්ඩරයක් තුළ සිර කර ඇත. මෙහි ආරම්භක උෂ්ණත්වය T වේ. පීඩනය නියතව තබා මෙම වායු පය පරිමාවය දෙගුණයක් වන තෙක් රත් කරන ලදී. මෞලික වායු නියතය R නම් පරිමාව දෙගුණ වීමේදී වායුවෙන් කරන කාර්යය නයි හොඳයි පුතේ. පරිපූර්ණ වායු මවුලයක් දර්ශනයෙන් තොර පිස්ටනයක් මගින් සිලින්ඩරයක් තුළ සිර කර ඇත. දර්ශනයෙන් තොර පිස්ටනයක් මගින් සිලින්ඩරයක් තුළ සිර කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙන 1 mol. ආරම්භක උෂ්ණත්වය T. අපිට කියනවා
පීඩනයේ නියතව තබා ගැනීම වායුවේ පරිමාව දෙගුණයක් වන තෙක් රත් කරන ලදී. මේක මොකද වෙන්නේ? පරිමාව ඩබල් වෙනකන් රත් කරා. මේක v නම් මේක 2v වෙනකන් රත් කරා. මේ රූප සරණ ඉච්චර ඕන වෙන්නේ නැහැ. මම නිකන් මේ වැඩිපුර තේරුම් කරගන්න තමයි මේ අදින්නේ. ඒ තියෙන්නේ තායි 1 මොහෙල්ම තමයි. මොකද මවුල ගන්න වෙනස් වෙන්නේ නැහැ. මම මෙන්න මේ අවස්ථාවට දානවා PV සමානයි nRT. එයාගේ පීඩනය අපි දන්නේ නිකන් P කියලා ගමු. ඝර්ෂණයෙන් තොරයි ගියාම මෙහෙන් වායුගෝලීය පීඩනය එනවා නම් මෙහෙන් මෙයාගේ අතුලේ තියෙන වායුගෝලීය පීඩනයමනේ. ඒ නිසා නිකන් මම P කියලා ගත්තා. මෙයාගේ පරිමාව V n1යි R වාරයක් T. එහෙනම් PV සමානයි RT කියලා අපිට පළවෙනි සමීකරණය එනවා. මේක රත් කිරීමෙන් පුතේ මේ පරිමාව වැඩි කරන්නේ. ඒක නිසා මම මෙයාගේ උෂ්ණත්වය ගන්නවා T dash කියලා. එහෙනම් මෙන්න මේ අවස්ථාවට දානවා P වාරයක් 2V. ඇයි මෙහෙමම තියෙද්දි රත් කරාම ඝර්ෂණයෙන්තර පිස්ටනේ මෙහෙම යනවා කියලා කියන්නේ. ආයි අමතර අභ්‍යන්තර පීඩනයක් ගබඩා වෙන්නේ නැහැ. ඒ පිස්ටනය තල්ලු කරගෙන යා නිදාසේ මේ ප්‍රසාරණය වෙනවා. ආයි අමතර පීඩනයක් වැඩි වෙන්නේ නැහැ. එනිසා PV සමානයි ni1යි R වාරයක් T dash කියලා මට අලුත් උෂ්ණත්වයට එන්න පුළුවන්. හරි. එතකොට මෙතනින් එනවා 2යි PV සමානයි R T dash කියලා දෙවෙනි සමීකරණය එනවා. ඔන්න ඔය විදිහට අපිට තර්කයක් ගේන්න පුළුවන්. නමුත් අපෙන් අහන්නේ මොකක්ද? වායුව මගින් කරන ලද කාර්යය. පුතේ වායුව මගින් කරන ලද කාර්යය ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V සමීකරණය දාන්න පුළුවන් අපිට. P ඩෙල්ටා V සමීකරණය දාන්න පුළුවන්. මෙයාගේ ඇතුළත පීඩනය right. මේකේ ඇතුළත පීඩනය P ඩෙල්ටා V කියලා කියන්නේ කවුද? ඩෙල්ටා V කියලා කියන්නේ මෙයාගේ සිද්ධ වෙච්ච පරිමාව වෙනස. පුතේ මෙන්න මේක තමයි පරිමාව වෙනස. ඒතර ඒක V මේක ඇල්ලත් V මේක ඇල්ලත් V. ඒකට දෙකයි V එන්නේ. එහෙනම් ඩෙල්ටා V කියලා කියන්නේ IV. එහෙනම් මෙතන අගයන්නේ කීයද? PV. අපිට මේ මෙන්න පළවෙනි සමීකරණයෙන් ආව නේද? PV කියලා කියන්නේ කවුද? RT. එහෙනම් වායුවෙන් සිද්ධ වෙච්ච කාර්යය සමානයි RT කියලා අපිට කියන්නට පුළුවන්. දැන් මේ ගානේදී මේ සමීකරණය ඇත්තටම වැඩක් නෑ පුතේ. නමුත් ඒක මම දැම්මා. දැන් මම මේ ගාන හදනකොට සාමාන්‍යයෙන් මගේ පුරුද්ද තමයි රූප සරණක් ඕන නම් ඇඳ ගන්නවා. රූප සරණක් හැමතිස්සෙම අඳින්න යන්නේ නැහැ. මේ වගේ තැන් වලට මොකද MCQ එක රූප සරණක් ඇඳ ලව් කරන්න කාලයක් හම්බෙන්නේ නැති නිසා මේ වගේ මේ අවස්ථාවට අදාළව PV සමාන NRT දාලා ප්‍රකාශනය ගත්තා. මේ අවස්ථාවට අදාළව ආයි PV සමාන NRT දාලා ගත්තා. හැබැයි මේක ගන්න වෙලාවෙත් මගේ ඔළුවේ තිබුණේ නැහැ මේක ඕන වෙයිද නැද්ද කියලා. ඒ නිසා මම නිකන් ලිව්වා. මේ ප්‍රකාශනය ලිව්වා. ඊට පස්සේ මගෙන් අහන එකට මම ප්‍රකාශනයක් ලිව්වා. ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V. P එහෙමමයි ඩෙල්ටා V කියලා කියන්නේ කවුද? මේ අවස්ථාව ඔක්කොගෙම P එකයිනේ. ඩෙල්ටා V කියලා කියන්නේ පරිමාව වෙනස V. V 2යි V නෙවෙන්නේ. ඒක වෙනස V. PV කියලා තමයි එන්නේ. අපිට මෙන්න මේ පළවෙනි ප්‍රකාශනයෙන් ආවා PV කියන්නේ කවුද? RT. එහෙනම් RT දැම්මා. දාපුවම ඒ වගේ උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ තුන්වෙනි. ඒක නිසා හොඳින් මතක තියාගන්න. හොඳින් අවබෝධ කරගන්න. ওই විදිහට තර්ක කරලා ගොඩ දාන්න පුළුවන්. හොඳේ. ඔය විදිහට තර්ක කරලා ගොඩ දාන්න පුළුවන්. ඔය විදිහට ගණන් වලින් ඉස්සරහට යන්න පුළුවන්. මිස් කරගන්න එපා. බය වෙන්න එපා මේ ගණන් වලට. තියරි දැනුම හරියට ස්ථාවර වෙලා නැත්තම් මේ සාකච්ඡාවෙන් උනත් ලොකු දැනුමක් ස්ථාවර කරගන්න පුළුවන්. මොනවා හරි නොතේරෙන තරක් තියෙනවා නම් අප්සෙට් කරලා දෙනවා ටක් ගාලා අහන්න. දරුවෝ ප්‍රශ්නයක් අහනවා. බලමු SG කියලා අහලා තියෙන SG වෙද්දි T වෙනස් වෙන්නේ නැත්තේ ඇයි කියලා. මට පොඩක් ඒ අහන තැන හරියටම පැහැදිලි නෑ.
S dash G වෙද්දි S G කියලා කියත්තේ මොකද්ද පුතේ? වෙද්දි T වෙනස් වෙන්නේ නැත්තේ කොහොමද කියලා යහන්නේ. පොඩ්ඩක් මගෙන් අහන ප්‍රශ්න. solid gas එක. හරි. කොතනද? අයි කලින් ප්‍රශ්නේ. මම මේකේ SG එකක් හොයනවා. හරි හරි. මේ වෙන පුතේ දැන් යම්කිසි වායුවක් ගත්තත් දැන් ඝණයක් ද්‍රවයක් ගත්තම ඝණයක් ද්‍රවයක් ගත්තන් පස්සේ අපි අර ද්‍රවාංග තාපාංග අවස්ථා විපර්යාස පාඩේ කොටසේදී ඉගෙනුවා යම්කිසි ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනකොට හරි ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙනකොට හරි උෂ්ණත්වය එයා නියතව තියාගෙන සපයන තාපය සියල්ල එයාගේ බන්ධන හදන්න හරි බන්ධන කඩන්න හරි තමයි වැය වෙන්නේ. දැන් හිතන්න උදාහරණයක් විදිහට ඝණයක් වායුවක් වෙන ද්‍රවයක් බවට පත් වෙනවා කියලා. එතකොට එයාගේ බන්ධන දුර්වල කරන්න ඕන. එතකොට මේක ද්‍රවයක් බවට පත් වෙන්නේ. එතකොට අපි සපයන තාපය සියල්ලම ඒ ඝනයේ පවතින බන්ධන ටික දුර්වල කරලා එයාව ද්‍රවයක් බවට පත් කිරීමට වැය වෙනවා මිසක් උෂ්ණත්වය වෙනස් කරන්න වැය වෙන්නේ නැහැ. හරි? හොඳින් මතක තියාගන්න. අවස්ථා විපර්යාසවලදී පැහැදිලිව ඒක ඉගෙනුවා. ඒ වීඩියෝ පොඩ්ඩක් ආයි බලන්න පුතේ. එතන ඒ තැනේදී කියලා දෙනවා හරියටම ඒ කියන්නේ වායුවකට ඝනයකට ද්‍රවයකට තාපය දුන්නොත් මොකද වෙන්නේ? වායුවකින් තාපය ඉවත් කරොත් මොකද වෙන්නේ? ඊළඟට ඝනේ ද්‍රවයකින් වායුව ඉවත් කරොත් ඒක ඝනයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒක නිසා පුතේ හොඳින් මතක තියාගන්න අවස්ථා විපර්යාසයක් කොහේ හෝ ස්ථානයක සිද්ධ වෙනවා නම් අවස්ථා විපර්යාසය. මොනවද අවස්ථා විපර්යාසය කියන්නේ? ඝනයක් ද්‍රවයක් වෙන එක, ද්‍රවයක් වාෂ්පයක් වෙන එක, වාෂ්පයක් ද්‍රවයක් වෙන එක, ද්‍රවයක් ඝනයක් වෙන එක. මොන පැත්තට ගත්තත් අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක උෂ්ණත්වය නොවෙනස් ක්‍රියාවලියක්. ඒක ද්‍රවාංකයේ හෝ තාපාංකයේ නියතව පවතිනවා. හොඳයි. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. right. දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ක්‍රියාවලියකට යටත් කරන පරිපූර්ණ වායුවක් පිළිබඳව කර ඇති ප්‍රකාශ සලකා බලන්න. නියත පරිමා ක්‍රියාවලියක් සඳහා බලමු. මේ වචන දිහා බලන්න. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් අර කලින් මේ තාපගති විද්‍යාවේ නෝට් එක පොඩ්ඩක් හොඳට බලාගත්තා නම් මේ අනුපාඩු මේ ටැංක් ටික ටට්ටක් ගාලා තේරෙනවා. හරි කියනකොටම තේරෙනවා. ගානේ කියනවා නියත පරිමා ක්‍රියාවලිය සඳහා අපි දන්නවා පුතේ ඩෙල්ටා W කීයද 0යි. පරිමාව වෙනස් වෙන්නේ නැහෙනි. W වල කතන්දරයක් වෙන්නේ මොකක් වුණොත්ද? පරිමාව වෙනස් වුණොත්. පරිමාව වෙනස් වුණොත් තමයි W වලට අගයක් ධන හෝ ඍණ කියලා මොකක් හරි එන්නේ. පරිමාව වෙනස් වුණේ නැත්තම් මේ ඩෙල්ටා W බිඳුවම තමයි. අපි එදා දුන්න ලකුණු සම්මුතිය කියන කොටස යටදී ඇති නියත පරිමා ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා W බිඳුවයි. එතකොට අපි මේ අවස්ථාවට දැම්මොත් එහෙම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒ අවස්ථාවේදී පුතේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන බිඳුව. එහෙනම් වැඩේ හරි නේද? මොකද්ද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. හරි පුතේ. එහෙනම් ඒ ප්‍රකාශනය හරි. දෙක සමෝෂ්ණ ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා U සෑම විටම ශූන්‍ය වේ. ඔව් පුතේ ඒකත් හරි. සමෝෂ්ණයි කියලා කියන්නේ සමෝෂ්ණ කියලා කියන්නේ ඩෙල්ටා T කියන එක නා බිඳුවයි. මේක ප්‍රතිඵලයක් විදිහට ඩෙල්ටා U බිඳුවයි. මොකද පරිපූර්ණ වායුවක අභ්‍යන්තර ශක්තිය ඍජුවම රඳා පවතින්නේ එයාගේ උෂ්ණත්වය මත. උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඩෙල්ටා U බිඳුවයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ. ස්ථිරතාපීය සම්පීඩනයක් සඳහා ඩෙල්ටා U ඍණ ධනයි. මොකද ස්ථිරතාපී සම්පීඩනයක් සඳහා ස්ථිරතාපී කිව්වන් පස්සේ මේ ස්ථිරතාපී නිසා මොකද වෙන්නේ? ඩෙල්ටා Q බිඳුවයි.
සම්පින්ඩනයක් සඳහා කිව්වහම පරිමාව අඩු වෙනවා ඩෙල්ටා W ඍණයි. නැත්නම් කෙලිම ඍණ ගුණක් දාගන්නවා. ඍණයි. එහෙනම් මම මේ අවස්ථාවට දානවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දාන ඩෙල්ටා W. මොකද වෙන්නේ? ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා U දන්නේ නැහැ. ඩෙල්ටා W ඍණ ආ ගියා. ඒ ඍණ එක මේ පැත්තට ආවට පස්සේ මොකද වෙන්නේ? සමීකරණය මේ පැත්තට ආවම ඒක ධන වෙනවා. එහෙනම් ඩෙල්ටා U කියලා කියන්නේ ධන ආ ගියා. එහෙනම් පුතේ ඩෙල්ටා U විශාලයි බිඳුව. මොකද වෙන්නේ? මේක ඇවිල්ලා B ප්‍රකාශනය. මේක ඇවිල්ලා C ප්‍රකාශනය. ඔය ඉතින් ප්‍රකාශන තුනට අදාළව පොඩි සටහනක් දාලා තමයි මම උග හදාගත්තේ. ඒ නිසා ඕගොල්ලෝ විභාගෙදී මේ වගේ ගානක් ආවොත් මේ විදිහට සටහනක් දාලා ඔයගොල්ලන්ගේ තීරණයට එන්න. උදේ ABC සියල්ලම සත්‍ය වේ කියන එක තමයි ඒකේ පිළිතුර. ටකල් දාගන්න. දැන් ළමයි හතරවෙනි ප්‍රශ්නෙට එක්තරා ක්‍රියාවලියක් සඳහා ජූල් 500ක තාප ප්‍රමාණයක් පද්ධතියට ලබා දෙන අතර ජූල් 100ක කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මත සිදු කරයි. ඕක කියනකොටම ඔය කියනකට අදාළ ඉලක්කම ලියා ගන්න. හොඳයි. මොකද වෙන්නේ? එක්තරා ක්‍රියාවලියක් සඳහා ජූල් 500ක තාප ප්‍රමාණයක් පද්ධතියට ලබා දෙන අතර. එහෙනම් ඩෙල්ටා Q කියලා කියන්නේ ධන 500යි. පද්ධතියට තාපය දෙනවා නම් ඩෙල්ටා Q ධනයි. පද්ධතියෙන් තාපය ඉවත් කරනවා නම් ඩෙල්ටා Q ඍණයි. මේක දෙනවා කියලා කියන්නේ ජූල් 100ක කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මත සිදු කරයි. බලන්නේ වචන. එහෙනම් ඩෙල්ටා W ඍණ 100යි. ඇයි? පද්ධතිය විසින් සිද්ධ කරනවා නම් ධන 100යි. පද්ධතිය මත සිද්ධ කරනවා නම් ඍණ 100යි. ඒ නිසා ඍණ ජූල් 100. පද්ධතිය අභ්‍යන්තර ශක්තිය ගැන තමයි අහන්නේ. එහෙනම් පුතේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q ඇවිල්ලා 500යි. ඩෙල්ටා U දන්නේ නැහැ. ධන ඩෙල්ටා W ඍණ 100යි. එහෙනම් ඩෙල්ටා U කියලා කියන්නේ කීයද? 600යි ජූල්. මේ ඍණ 100 මෙහෙට ආව ධන 100යි 600යි ජූල්. බලන්න නයනි ඒකත් වෙන ලස්සන. හැම මගුලෙම තියෙන ඔච්චරයි. හොඳේ. මේ ඩෙල්ටා මේ සමීකරණ දාගන්න තමයි හැම එකටම තියෙන්නේ. ඒක නිසා මේක මද නිරපරාදයේ මගේ අරගන්න එපා මේ සබ් කොටස. පට්ට ලේසි. එහෙනම් මොකද වෙන්නේ? ධන කියුනේ උත්තරේ තියෙන මොකද්ද? 1 ජූල් 600ක ප්‍රමාණයකින් වැඩි වේ. මේ ධන 600 නේ ආවේ. ඒ කියන්නේ ජූල් 600ක ප්‍රමාණයකින් වැඩි වෙනවා අභ්‍යන්තර ශක්තිය. ටකල් දාගන්න. හරි. අපි බලමු ඊළඟ එක. පස්වෙනි ප්‍රශ්නය. PV රූපසටහනෙහි පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක් I නම් වූ ආරම්භක අවස්ථාවේ සිට F නම් වූ අවසාන අවස්ථාව දක්වා IF, IAF, IBF මගින් දැක්වෙන ක්‍රියාවලි මගින් ගෙන යා හැකිය. හරි. දැන් මේ මොන ක්‍රියාවලිය ගත්තත් පුතේ හොඳින් බලන්න. I අවස්ථාවේ ඉඳන් F අවස්ථාවට තමයි මේක යන්නේ.
මම එදත් කිව්වා PV වක්‍රයක් සම්බන්ධයෙන් ඔලුවට දාගන්න ඕන වැදගත්ම තර්කයක්. ඒ මොකද්ද මේ වැදගත්ම තර්කය? PV වක්‍රයක මේ යම්කිසි ස්ථානයක PV ගුණිතය කියලා කියන්නේ කවුද? NRT දැම්මොත් එහෙම PV ගුණිතය කියලා කියන්නේ කවුද? ඒ ස්ථානයේ පවතින උෂ්ණත්වය. බලන්න පුතේ. PV වක්‍රයක යම්කිසි ස්ථානයක උෂ්ණත්වයක් ඕගලන්ට තීරණය කරගන්න ඕනේ නම් ඒ ස්ථානයේ උෂ්ණත්වය ගන්න පුළුවන් මේ ස්ථානවල තියෙන PV අගයන් මත. මේ කාරණට විදියෝ මේක තරකේ නැහැ. නමුත් අපිට යම් අදහසකට මේක එන්න පුළුවන්. බලන්න I ක්‍රියාවලියේ ඉඳන් F ක්‍රියාවලිය දක්වා යන පාරවල් තුනක් තියෙනවා. IBF, IF, IAF. ඔය කියන මොන ක්‍රියාවලිය ගත්තත් I වල ඉඳන් F වලටනේ ඔක යන්නේ. ඔක ගමන් කරන්නේ I වල ඉඳන් F වලට. I වල ඉඳන් F වලට යනකොට I කියලා කියන්නේ යම්කිසි ස්ථානයක් ආරම්භක උෂ්ණත්වයක් තියෙනවා. F කියලා කියන්නේ යම්කිසි PV අගයක් තියෙන ස්ථානයක්. එතකොට ඒ තියෙන PV අගයට අදාළව ඒ ස්ථානයේ උෂ්ණත්වයක් තියෙනවා. පුතේ මේ ස්ථානයේ උෂ්ණත්වයක් තියෙනවා නම් මේ ක්‍රියාවලියට අදාළව මෙතන අභ්‍යන්තර ශක්තියකුත් තියෙනවා. කීයක් හරි U වගයක් තියෙනවා. මේ ස්ථානයට අදාළවත් කීයක් හරි U වගයක් පවතිනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ ක්‍රියාවලිය තුන සඳහාම මොකද වෙන්නේ? හරි? ඩෙල්ටා U වගය U1 ඍණ U2 බලන්න යා විශාලක් විතරයි ගත්තේ. ඩෙල්ටා U වගය U1 ඍණ U2. පැහැදිලිද? එකම අගයක් ක්‍රියාවලිය තුන සඳහාම එකම අගයක්. ඔය පොයින්ට් එක ගොඩක් දරුවෝ මේ MCQ වලදී මිස් කරගන්නවා. එකම ක්‍රියාවලියක ඉඳන් තවත් ක්‍රියාවලියක් දක්වානේ යන්නේ. ඒතර යම් ක්‍රියාවලියක ඉඳන් තවත් ක්‍රියාවලියක් දක්වා මෙහෙම ගමන් කරනකොට මේ මොන ක්‍රියාවලිය කියත් ආරම්භයයි අවසානයයි එකයි නම් ආරම්භයයි අවසානයයි එකම අවස්ථාවක ඉඳන් එකම අවස්ථාවකට නම් යන්නේ. මේ මොන ක්‍රියාවලියෙන් කියත් එකම අභ්‍යන්තර ශක්තිය වෙනසකට තමයි මේගොල්ලෝ වාජනය වෙන්නේ මොන ක්‍රියාවලියට අදාළ වුණා. දැන් එමු ප්‍රකාශනයට. පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් සිදු කරන්නේ IAF ක්‍රියාවලිය තුලදීය. පුතේ අපලමු ඉටු කරන කාර්ය කොච්චරද කියලා. දැන් මේ ඒ ප්‍රකාශයට අදාළද? ඩෙල්ටා W කියලා කියන්නේ කවුද? PV වක්‍රයේ V සමග වර්ගඵලය. එහෙනම් දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ ටික දාගන්න උඩක් ගන්න. ඔක අපි මේ උත්තරේට යන්නේ. ඔය ටික ටක් ගාලා දාගන්න. මට රූප තුනක් අදින්න ඕන උතන. බලන්න. ඔන්න ඔහොම ක්‍රියාවලි තුනක් තියෙනවා. ඔය ක්‍රියාවලි තුනනේ එක සටහනේ දීලා තියෙන්නේ. දැන් මම මේකෙන් ආවරණය වන වර්ගඵලය ගත්තොත් එහෙම මෙන්න මේක තමයි දැන් ඕකෙන් ආවරණය වන වර්ගඵලය. මේ අවස්ථාවට අදාළව ගත්තොත් එහෙම මේක තමයි වර්ගඵලය. ඔන්න ඔහොම තමයි පුතේ ඒ අවස්ථාවෙන් අවස්ථාවට ආවරණය වන වර්ගඵලය
අපිට අඳුර ගන්න පුළුවන්. දැන් මට කියන්නේ වැඩිම වර්ගඵලයක් සෙට් වෙන්නේ කාගේද? මෙයාගේ නේද? ඒතර ඔක අපේ තනි රූපය ඇතුලේ ඔය කියන වර්ගඵල වෙනස පාට කරලා බලන්න පුළුවන්. දැන් නිකන් බැලුවම පේනවා තනි රූපය ඇතුලේ වැඩිම වර්ගඵලය තියෙන කාටද? මෙන්න මෙයාට. එහෙනම් පුතේ මම මෙයාට දානවා උපරිම කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W කියලා කියන්නේ කවුද? ඩෙල්ටා වර්ගඵලය. එහෙනම් පුතේ මේ ඩෙල්ටා W IAF තමයි උපරිම වෙන්නේ. පැහැදිලිද? ඒ උපරිම වර්ගඵලය එන්නේ මේ අවස්ථාවේදී. එහෙනම් මේ වෙලාවට තමයි වැඩිම කාර්ය වෙනසක් සිද්ධ වෙන්නේ. ඊළඟට පද්ධතිය 3 සඳහාම පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකම වේ. ක්‍රියාවලිය 3 සඳහාම පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකම වේ. මොකද අපිට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියලා මේක සලකන්නට පුළුවන්. එතකොට මෙන්න මෙතනින් ඩෙල්ටා U තමයි අභ්‍යන්තර ශක්තිය වෙනසට අදාළ වෙන්නේ. මම කියවනේ මේ ක්‍රියාවලිය 3 සඳහාම එකම අභ්‍යන්තර ශක්තිය වෙනස් වීමක් තියෙන්නේ කියලා. එහෙනම් කිසි කතන්දරයක් නෑ අපිට මේ ප්‍රකාශනය හරි කියලා ගන්න පුළුවන්. අර මේ සටහන දාන්න කලින් මම ගත්ත එක මෙන්න මේ ඩෙල්ටා U තීරණය වෙන්නේ ඩෙල්ටා U කියලා කියන්නේ අර මේක ස්ථානයේ U1 මේ ස්ථානයේ U2 කියලා ගත්තා නම් කෙලින්ම U1 ඍණ U2 කියන එක කියලා තමයි අභ්‍යන්තර ශක්තිය වෙනස කියලා කියන්නේ. එහෙනම් මේ මොන ක්‍රියාවලිය ගත්තත් ඒක එකම අවස්ථාවක ඉඳලා එකම අවස්ථාව දක්වා යන නිසා ඒ අවස්ථාත් ක්‍රියාවලිය තුනටම අදාළව අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකමයි කියලා ගන්න පුළුවන්. එතකොට ඒත් හරි දැන් Bත් හරි. තුන පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ක්‍රියාවලිය තුලදී. දැන් අපිට පුළුවන් පුතේ මෙන්න මේ ප්‍රකාශනයම දාන්න. ඒකට අවශෝෂණය කරන තාප ප්‍රමාණය ඩෙල්ටා Q කියලා ගත්තොත් ඩෙල්ටා U කියලා කියන්නේ දැන් අවස්ථා තුනටම අදාළව එක වාගයක්. ඒක මම K කියලා ගන්නවා. ඩෙල්ටා W ගන්නවා. මෙයාගේ වර්ගඵලය වැඩිම නිසා මෙයාගේ ඩෙල්ටා W පුතේ ටිකක් ලොකු එක්කෙනෙක්. හරි? මෙයාගේ අගේ අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට මෙයා 100යි. මෙයා 40යි. මේක 20යි කියලා හිතමුකෝ උදාහරණයක් විදිහට. එහෙනම් මෙතන ඩෙල්ටා W ට එන්නේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පුතේ මේ ධන වර්ගඵලය. ධන 100යි. මේ ක්‍රියාවලියත් ධන 40යි. මේකෙත් පරිමාව වැඩි වෙන ක්‍රියාවලියක් ධන 20යි. ඒක නිසා මෙතන ඩෙල්ටා U දැම්මොත් එහෙම 100යි එන්නේ. මේ ඩෙල්ටා Q ඊළඟ අවස්ථාවට දැම්මොත් එහෙම එන්නේ කීයද? 40යි. ඩෙල්ටා Q ඊළඟ අවස්ථාවට දැම්මොත් එහෙම එන්නේ කීයද? 20යි. එහෙනම් මේ තියෙන්නේ IAF ක්‍රියාවලිය සඳහා මේ තියෙන්නේ IF ක්‍රියාවලිය සඳහා මේ තියෙන්නේ IBF ක්‍රියාවලිය සඳහා. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මෙන්න මේක තමයි ලොකුම වෙන්නේ. එහෙනම් මේ ක්‍රියාවලිය තුන සඳහාම එකම ඩෙල්ටා Q වගේක් නෙමෙයි තියෙන්නේ. ඩෙල්ටා U නියත වුණාට ඩෙල්ටා W වෙනස් වෙලා මේ ඩෙල්ටා Q වගයන් එකිනෙකාට වෙනස් කරනවා. ඒක නිසා මොකද කියන්නේ? ඩෙල්ටා Q උපරිම වෙන අවස්ථාවක් තියෙනවා. මේ වාක්‍ය අපිට කියන්නේ පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ක්‍රියාවලිය තුලදී. ඒක වැරදි පුතේ. IAF වලදී තමයි උපරිම කෙනෙක් අවශෝෂණය කරන්නේ. මෙන්න මෙතනින් ඒක පේනවා. එහෙනම් AB පමණක් සත්‍ය වේ කියන එක තමයි නිවැරදි. දැන් ඔය පළවෙනි ප්‍රශ්නය PV වක්‍රයක් ඔය විදිහට මම විස්තර කරපු ඊළඟ ප්‍රශ්නවල පුතේ මේ විදිහට වෙන් කරලා අදින්න නැහැ. තනි රූප සරණ ඇදලා කරගෙන යනවා. දැන් මේකෙදි ඔය කරපු දේ හොඳට අවබෝධ කරලා හොඳ පිළිවෙලට ලියා ගන්න. ඊළඟ එකේ ඉඳන් තනි රූපේ තියාගෙන තමයි විස්තර කරන්නේ. ඒතර ඔයගලන්ට ඒ විදිහට තමයි කරන්න තමයි පුරුදු වෙන්න ඕන. ඔය විභාගෙදී රූපය අදින්න කර ඉන්න වෙලා නැහැනේ. හරි පුතේ. හැබැයිම 6 වෙනි ප්‍රශ්නෙට පරිපූර්ණ වායුවක් A අවස්ථාවේ සිට B අවස්ථාව දක්වා PV රූපසාරණය පෙන්වා ඇති අයුරින් වෙන්වෙන්ව පත තුනක් ඔස්සේ ගෙන යන්නට ලැබේ. UB විශාලයි UA නම් පහද ක්‍රියාවලිය සලකා බලන්න.
එවනම තනි රූප සරාණේ ඔය ටික අදිනවා ඈ. අපිට කියනවා පුතේ UB කියන කෙනා විශාලයිලු UA ට වඩා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුනේම ඩෙල්ටා U ධනයි. මේ ක්‍රියාවලිය තුන සඳහාම ඩෙල්ටා U ධනයි. ක්‍රියාවලිය තුන සඳහාම ඩෙල්ටා U ධනයි. එහෙනම් ක්‍රියාවලිය තුන සඳහාම වායුව මගින් කරන ලද කාර්ය ප්‍රමාණය එකම වේ. පුතේ මේක වැළුවම් පේනවා. මේ පොඩි එකාගේ වර්ගඵලය ගත්තොත් එහෙම නොම එකක් එන්නේ. දෙවෙනි එකාගේ වර්ගඵලය ගත්තොත් එහෙම තව මෙන්න මේ කැලලකුත් එනවා. පළවෙනි එක්කෙනාගේ වර්ගඵලය ගත්තොත් මේ කොටසකුත් එනවා. මේ ටිකට අමතරව. එහෙනම් මේගොල්ලෝ හදන්නේ එක එක වර්ගඵල. එහෙනම් ඩෙල්ටා U ඩෙල්ටා W කියන එක්කෙනා පළවෙනි ක්‍රියාවලියේදී තමයි වැඩිම වෙන්නේ. හරි? ඊට වැඩිය අඩුයි දෙවෙනි ක්‍රියාවලියේදී. ඊට වැඩිය අඩුයි තුන්වෙනි ක්‍රියාවලියේදී. එන එකම කාර්ය ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියලා කියන එක ටොම් පචයක්. ඒ නිසා ඒක වෙන්න බෑ. B එක පදයේ ඔස්සේ ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තුන පදයේ ඔස්සේ ගෙන යන විට තාපය විමෝචනය වේ. උදේ එක පදයේ ඔස්සේ ගත්තොත් එහෙම මේ දිනේ A B එක්කෙනා එක පදයේ ඔස්සේ ගත්තොත් එහෙම අපි දැම්මොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W මේක ඩෙල්ටා Q එක සමානයි ඩෙල්ටා U මේ අවස්ථා තුනටම එකයි මං කිය කියලා නියතයක් කියලා ගන්නවා. ධන ඩෙල්ටා W ටිකක් ලොකු එක්කෙනෙක්. මේක උදාහරණයක් විදිහට ඉස්සෙල්ලා වගේ 100යි 50යි 20යි ගමුකෝ. එතකොට ඩෙල්ටා W වෙලා ධන 100යි. ඊළඟට අපි ගත්තොත් එහෙම තුන පතේ ඔස්සේ ගත්තොත් එහෙම තුන පතේ ඔස්සේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතන මම මේක ඩෙල්ටා Q3 කියලා ගන්නවා. ඩෙල්ටා U කියලා කියන්නේ ඒකට අදාළවත් නියතයක්. ඩෙල්ටා W කියලා කියන්නේ ඒ අවස්ථාවට අදාළ 20යි. හැබැයි පුතේ බලන්න මේ ක්‍රියාවලිය තුනේම පරිමාව වැඩි වෙන පැත්තට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් හොඳින් මතක තියාගන්න මේ ක්‍රියාවලිය තුන සඳහාම මේක ධන 100යි මේක ධන 50යි මේක ධන 20යි. ක්‍රියාවලිය තුන සඳහාම කාර්ය වෙනස ධන අගයන් එන්නේ. එහෙනම් මේකත් ධනයි මේ මුළු පදයේම ධනයි. මේකත් ධනයි මේ මුළු පදයේම ධනයි. එහෙනම් ඩෙල්ටා Q මේකෙත් ධනයි ඩෙල්ටා Q මේකෙත් ධනයි. එහෙනම් මේ ක්‍රියාවලිය තුන සඳහාම ඩෙල්ටා Q ධනයි කියලා කියන්නේ ක්‍රියාවලිය කියන්නේ මේ ක්‍රියාවලිය දෙකේම ලියපු ක්‍රියාවලිය දෙකේම ඩෙල්ටා Q ට එන්නේ ධන අගය. ඒ කියන්නේ පළවෙනි ක්‍රියාවලියත් දෙවෙනි ක්‍රියාවලියත් විතරක් නෙමෙයි මේක ලිව්වේ නැති වුණාට තුන්වෙනි පළවෙනි ක්‍රියාවලියත් තුන්වෙනි ක්‍රියාවලියත් විතර නෙමෙයි මේක ලිව්වේ නැති වුණාට මේ දෙවෙනි ක්‍රියාවලියත් ඇතුළුව මේ ක්‍රියාවලිය තුන සඳහාම ඩෙල්ටා Q වගයන් ධන විදිහට තමයි එන්නේ. ඩෙල්ටා Q ධනයි කියලා කියන්නේ ඒ වායුවෙන් තාපය විමෝචනය වීමක් කොහෙත්ම සිද්ධ වෙන්න බෑ. වායුව තාපය අවශෝෂණය කර ගැනීමක් තමයි විතරයි සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා B එක වැරදි. C B අවස්ථාවේදී වායුවේ උෂ්ණත්වය A අවස්ථාවේ උෂ්ණත්වයට වඩා වැඩිලු. ඔව් පුතේ. මේකේ අභ්‍යන්තර ශක්තිය වැඩිනේ. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵලය විදිහට මෙන්න මෙතනින් ගන්න පුළුවන්. TB කියන එක්කෙනා විශාලයි. TA ට අභ්‍යන්තර ශක්තිය වැඩි නම් එයාගේ උෂ්ණත්වය වැඩි. හරි. එහෙනම් එහෙම වුණොත් එහෙම මේක ගන්න වෙන්නේ C පමණක් සත්‍ය වෙයි. C පමණක් සත්‍ය වෙයි. හරි. ඊළඟට එන 7 වෙනි ප්‍රශ්නෙට මේකට අකල් දාගන්න. ඊළඟ 7 වෙනි ප්‍රශ්නෙට එන්න.
හත්වෙනි එක පරිපූර්ණ වායුවක් PV රූපසටහනේ පෙන්වා ඇති ආකාරය. මේක ලියා ගන්න ඩක් දාලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පරිපූර්ණ වායුවක් PV රූපසටහනේ පෙන්වා ඇති අයුරින් චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගෙනයන ලබයි. චක්‍රීය ක්‍රියාවලිය කියලා කියන්නේ මුලටම ඇවිල්ලා කියන එක. හොඳේ. UB විශාලයි UA නම් පාත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. සම්පූර්ණ ක්‍රියාවලිය සඳහාම වායුව මගින් කරන සඵල කාර්යය ධනාගයක් ගනී. මොන බලන්න. පුතේ මේ ක්‍රියාවලිය වල මම කාර්ය පාඨ කරනවා වෙනම වර්ගඵලය ගන්න. ඒ වල ඉඳන් B වලට එනකොට ඔක ඇවිල්ලා ධන කාර්යයක්. පරිමාව වැඩි වෙනවනේ. ඊළඟට මම ගන්නවා වගේ B වල ඉඳන් C වලට එන එක. sorry B වල ඉඳන් A වලට එන එක. ඒ කාර්යය එකක් පාඨ කරොත් එහෙම මේක එන්නේ. ඒ රේඛාවත් පරිමාක්ෂය අතර වර්ග. එතකොට මේක කැන්සල් වෙලා ගියාම මේක ඉතුරු වෙන්නේ පුතේ ධන කාර්යයක් විතරයි. මේ ඉතුරු වෙන්නේ ධන කොටස විතරයි. right? මොකද කියන්නේ? සම්පූර්ණ ක්‍රියාවලිය සඳහාම වායුව මගින් කරනු ලබන සඵල කාර්ය ධන අගයක් ගනි. හරිනේ? මේක නම් ඉතුරු වෙන්නේ. එහෙනම් හරි. වාක්‍ය හරි. ඒ හරි. A B පතය ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර B A පතය ඔස්සේ වායුව ගෙන යන විට තාපය විමෝචනය කෙරේ. බලමු. A B පතය ඔස්සේ කියලා ගමුකෝ අපි. A B පතය ඔස්සේ ගත්තොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එහෙනම් පුතේ මේකෙදී A B පතය ඔස්සේ ගත්තොත් එහෙම ඩෙල්ටා Q A B ඩෙල්ටා U ධනාගයක් එන්නේ. ඇයි? මේ ගානේ කියන අපිට මේ අවස්ථාවේ අභ්‍යන්තර ශක්තියට වඩා මෙන්න මේ අවස්ථාවේ අභ්‍යන්තර ශක්තිය වැඩි කියලා. එහෙනම් අභ්‍යන්තර ශක්තිය වෙනස ධනයි. එයාගේ පරිමාව වෙනසත් වැඩි වෙන නිසා පරිමාවත් වැඩි වෙන නිසා ඩෙල්ටා W ධනයි. එහෙනම් මේකේ සඵල වශයෙන් එන්නේ ධන උත්තරයක්. ඊළඟට B A ක්‍රියාවලිය ගත්තොත් එහෙම B A ක්‍රියාවලිය ගත්තොත් ඉන්නේ එහෙම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට මම ඒකට දාගන්නවා ඩෙල්ටා Q BA කියලා. ඩෙල්ටා U වලගේ ඍණ අගයක් එන්නේ පුතේ. ඇයි? ඒක B වල ඉඳන් A වලට එන්නේ. එතකොට B A මම සලකන්නේ B වල ඉඳන් A වලට විතරයි. එතකොට B වල ඉඳන් A වලට එනකොට අභ්‍යන්තර ශක්තිය වැඩි අවස්ථාවක ඉඳන් අඩු අවස්ථාවකට එන එක ඍණයි. ධන ඩෙල්ටා W ඍණයි පරිමාව අඩු වෙන නිසා. එහෙනම් මේකේ එකතුවත් උත්තරේ ඍණයි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලියේදී තාපය අවශෝෂණය වෙනවා. මේකෙදී විමෝචනය වෙනවා. ඩෙල්ටා Q ඍණ වෙනකොට තාපය විමෝචනය වෙනවා කියලා තමයි අපි සලකන්නේ. එහෙනම් ඒකේ ඒ ක්‍රියාවලියත් ඒකත් හරි. ක්‍රියාවලිය ආරම්භයේ වායුවේ උෂ්ණත්වය සහ ක්‍රියාවලිය අවසානයේ වායුවේ උෂ්ණත්වය එකම වේ. මම ඉස්සෙල්දී කියලා දුන්නා. චක්‍රීය ක්‍රියාවලියක ආරම්භක උෂ්ණත්වයයි වටයක් ගිහිලා කරගිලා ආයි මුලටම ආවම අවසාන උෂ්ණත්වයයි එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි තනින් තනට උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක තමයි මේ වාක්‍යයේ පැහැදිලිව අහන්නේ.
ආරම්භයටම අවම පෙර උෂ්ණත්වය වෙනවා කියලා. මෙතෙන් ක්‍රියාවලිය ආරම්භයේ වායු උෂ්ණත්වය සහ ක්‍රියාවලිය අවසානයේ වායු උෂ්ණත්වය එකම වේ. ඔය එක හරි පුතේ. ඒ අනුව ගත්තම ඒකේ කොටස් තුනම හරි. හොඳයි. 8 වෙනි ප්‍රශ්නය. ස්ථිරතාපී ක්‍රියාවලියකදී සෑම විටම උෂ්ණත්වය නියතව පවතී. sorry. ස්ථිරතාපීනේ. ස්ථිරතාපී නම් පද්ධතියට තාපය ඇතුළු වීමක් හෝ පද්ධතියෙන් තාපය පිටවීමක් සිදු කරේ. උත්තරේ කෙලින් මේක අහලා දෙන්නේ අර්ථ දැක්වීම තමයි අහලා තියෙන්නේ. 9 වෙනි ගාන. මේක තේරෙන තැනට අහන්න පුතේ. මේ වගේ ගණන් අපි හදුවා කිය සතියේ. මේක ඇවිල්ලා 4යි p, මේක p, මේක v, මේක 3යි v. ක්‍රියාවලියේදී යන පැත්ත අපිට දීලා තියෙනවා. PV සරණේ AVCA චක්‍රීය තාප ක්‍රියාවලියේ තාපගතික ක්‍රියාවලිය තුලදී කරන කාර්ය ප්‍රමාණය වන්නේ. අපි දන්නවා චක්‍රීය ක්‍රියාවලියකදී කරන කාර්ය කියලා කියන්නේ මෙන්න මේ අතේ වර්ගඵලය. එහෙනම් ඕක ගන්න පුළුවන් ΔW සමානයි භාගයයි ආධාරකය 3යි v ඍණ v වැඩි කිරීම ලම්බක උස 4යි p ඍණ p. එහෙනම් මෙතනින් එනවා v වාරයක් 3යි p. එහෙනම් 3යි pv කියලා උත්තරයකට එන්න පුළුවන්. ඊළඟට 10 වෙනි ගාන ABCA චක්‍රීය ක්‍රියාවලියකට වාජනය කරන ලද පරිපූර්ණ වායුවක PV සටහනක් රූපයේ දැක්වේ. මෙම ක්‍රියාවලිය තුලදී චක්‍රීය ක්‍රියාවලියක් නේ. මේ නකල් දාගන්න මේ වගේමයි. නමුත් ඒක අහන කාරණේ පොඩ්ඩක් වෙනස්. මේ දත්ත ටිකමයි පුතේ තියෙන්නේ. මේක 3යි v නෙමෙයි මෙතන දාලා තියෙන 3 කියලා. මේක 1, මේක 1, මේක 4.
ඒකමයි දීලා තියෙන්නේ. ගමන් කරන අතත් එකයි. පොඩි ගේම්. එහෙනම් පුතේ මේකට මේ මම හදන්නේ 10 වෙනි ප්‍රශ්නේ හොඳේ. ඒතර මේකට අදාළ මේ v කතාවක් ඉන්නේ නැහැ. p කතාවක් ඉන්නේ නැහැ. කෙලින් ඉලක්කම් තමයි දීලා තියෙන්නේ. හරි. ඒතර මෙතන භාගයේ වාරයක් දෙක වාරයක් 3 කීයද? මෙතන එනවා 3යි ජූල් කියලා. එහෙනම් ශක්ති වෙනස 3යි ජූල්. පුතේ එහෙනම් දැන් අපෙන් අහන්නේ ඩෙල්ටා Q ගැන තමයි අපෙන් අහන්නේ. එහෙනම් මම මේකට දානවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ඕක දැම්මම මට එනවා මේ චක්‍රීය ක්‍රියාවලියක් නිසා මුළු ක්‍රියාවලිය සැලකුවම ඩෙල්ටා U බිඳුවයි. ධන ඩෙල්ටා W වල කියනවා මේකේ පුතේ ධන කාර්යයක් ඉතුරු වෙන්නේ. ඇයි මේ ක්‍රියාවලිය ඉතුරු වෙන්නේ පුතේ මෙන්න මේ වක්‍රයේ යට තියෙන වර්ගඵලයේ කොටස තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඒකේ කාර්යය ධනයි. මොකද පරිමාව වැඩි වෙන කෙනෙක් නිසා කාර්යය ධනයි. එහෙනම් මේක ධනයි. කීයද? ධන 3යි. එහෙනම් මේ කීයද? ධන 3යි ජූල්. එහෙනම් ධන 3යි ජූල් කියලා කියන්නේ මොකද්ද? පද්ධතියට බාහිරින් තාපය ලබා දීලා එතකොට තමයි තාපය අවශෝෂණය වුණොත් තමයි ඩෙල්ටා Q ධන වෙන්නේ. එහෙමනම් 3යි ජූල් තාප ප්‍රමාණයක් පද්ධතිය මගින් අවශෝෂණය කරයි කියන එක තමයි හරි. බලන්න එහෙම පහසුවෙන් ගන්න පුළුවන් ඒවයි. හරි. පරිපූර්ණ වායුවක PV සටහනේ පෙන්වා ඇති ABCA චක්‍රීය ක්‍රියාවලියට භාජනය වේ. BC යන සමෝෂ්ඨ මාර්ගයකින් වායුව මගින් එක් වක්‍රයක් තුළදී කරන කාර්ය ආසන්න වශයෙන් සමාන වෙන්නේ කාටද කියලා යහන්න. මෙන්න මෙතනදී පුතේ ඊළඟ ගානේදී පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මෙන්න මෙහෙම වක් වෙලා යන්නේ. පොඩි වක්‍ර වීමක් තියෙනවා. ඔය වක්‍ර වීම තියෙනකොට අපිට මේකේ හැඩය හොයන්න අපි දන්නේ නැහැනේ වර්ගඵලය හොයන්න. නමුත් අපි ත්‍රිකෝණේ වර්ගඵලය හොයමු කීයද කියලා. ඔගේ හැටියට ඔය ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වොත් එහෙම මෙතන එනවා 2.5යි. මෙතන එනවා 200යි 500යි. මම ත්‍රිකෝණේ වර්ගඵලය හෙව්වොත් එහෙම භාග්‍ය වාරයක් භාග්‍ය වාරයක් 5න් දෙකක් ගියාම 3යි. උස ගත්තොත් එහෙම 300යි. 450යි ජූල් ධන කියලා එනවා. පැහැදිලිද? මේ ඩෙල්ටා W. ඩෙල්ටා W ධන 450ක් කියලා එනවා. එහෙනම් 450ට අඩු උත්තරයක් තමයි තියෙන්නේ. හරි 450ට වඩා අඩු උත්තරයක්. අනිත් එක තමයි මේ ක්‍රියාවලියේදී පොඩි මෙයාගේ ඊතල පැත්ත වෙනස්. ඊතල පැත්ත අනිත් පැත්තට යන්නේ. එතකොට පුතේ මේ ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ රතු පාටින් පෙන්වලා තියෙන වක්‍රයේ යටතේ වර්ගඵලය. මේ වර්ගඵලය ඍණ වර්ගඵලයක්. ඍණ වර්ගඵලයක් නම් මෙතන උත්තරේ ධන 450 නෙමෙයි ඍණ 450යි. එහෙනම් ඍණ 450ට වඩා අඩු වර්ගයක් තියෙන්නට ඕන. විශාලත්වයෙන් ගත්තොත් අඩු වෙන්නට ඕන. එහෙනම් ඍණ 450 අඩු උත්තරයකට දෙන්නේ
ඍණ 300යි කිලෝ ජූල් කියන එක විතරයි තියෙන්නේ ඉතුරු වෙලා. මේ කිලෝ ජූල් හොඳේ. ඒකේ කිලෝ ජූල් මේක කිලෝ පැස්කල් අනම නම් තියෙන්නේ කිලෝ ජූල්. එහෙනම් කිලෝ ජූල් 300 ඍණ 300 තමයි අපිට ගන්නට තියෙන්නේ. ඇයි අපි දන්නවනේ මේ අපි හෙව්වේ ත්‍රිකෝණීය වර්ගඵලය. ඇත්තටම තියෙන ත්‍රිකෝණය නෙමෙයි පොඩි වෙන රේඛාවක් තියෙන්නේ. එහෙනම් මේ වක්‍රය වර්ගඵලය වක්‍රය යටතේ වෙන මේ හැඩයේ වර්ගඵලය ත්‍රිකෝණීය වර්ගඵලයට පොඩ්ඩක් අඩු වෙන්නට ඕනේ. ඒක නිසා කිලෝ ජූල් 300යි කියලා ගන්න පුළුවන්. හරි. අගල් දාගන්න. 12 පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වන ඇති පරිදි තාපගතික චක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබේ. එක දෙක ක්‍රියාවලිය සමෝෂ්ඨ වන අතර එම ක්‍රියාවලිය තුලදී පද්ධතියේ ජූල් 60ක තාපයක් ඇතුළු වේ. අපිට කියනවා එක දෙක ක්‍රියාවලිය සමෝෂ්ණයි. මේ ක්‍රියාවලිය සමෝෂ්ණයි. එහෙනම් මේ ක්‍රියාවලියට අදාළද ඩෙල්ටා U කීයද? බිඳුවයි. එතකොට අපිට කියනවා එම ක්‍රියාවලිය තුළදී ජූල් 60ක තාපයක් ඇතුළු වේ. එහෙනම් ඒ ක්‍රියාවලියට අදාළව ඩෙල්ටා Q වල අගය කීයද? ධන 60යි. ඒ 60ක් ඇතුළු වෙයි කියලා කියනවනේ. දෙක තුන ක්‍රියාවලියේදී සම පරිමාතත්වය වෙන අතර එම ක්‍රියාවලිය තුළදී ජූල් 40ක් පද්ධතිය නිවත් වේ. එහෙනම් ඒ ක්‍රියාවලියේදී ඩෙල්ටා Q වල අගය ඍණ 40යි. එයි 40ක් ඉවත් වෙනවලු. ඒක සම පරිමාණ නිසා ඩෙල්ටා W බිඳුවයි. තුන එක ක්‍රියාවලිය තුළදී ඇතිවන පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම වන්නේ. මෙන්න මේකේ ඩෙල්ටා U වල අගය තමයි අපෙන් අහන්නේ. හරි. පුතේ මෙන්න මෙතන මට දාත හැකි. දැන් 60ක් ඇතුළු වෙනවානේ. මෙතනදී 40ක් මේ වෙනවා. එතකොට මට තර්කයක් ගේන්න පුළුවන්. ඩෙල්ටා U 1 2 ධන ඩෙල්ටා U 2 3 ධන ඩෙල්ටා U 3 1 සමානයි බිඳුවයි. ඇයි? මේක චක්‍රීය ක්‍රියාවලියක්. ඔය අවස්ථා තුනේම අභ්‍යන්තර ශක්ති වෙනස්වල් තුන එකතු කරොත් එහෙම ඒක බිඳුවක් වෙන්න ඕන. මම මෙන්න මෙතනින් වැඩේ පටන් ගන්නවා. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මේකේ ඩෙල්ටා Q ඍණ 40යි. ඩෙල්ටා U වලගේ අපි දන්නේ නැහැ. මේකේ ඩෙල්ටා W වලගේ බිඳුවයි. එහෙනම් මෙන්න මේ ඩෙල්ටා U දෙක තුන ක්‍රියාවලිය සඳහා එනවා ඍණ 40යි ජූල් කියලා. එහෙනම් බලන්න එක දෙක ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා U බිඳුවයි. දෙක තුන ක්‍රියාවලිය සඳහා ඍණ 40යි. දාන ඩෙල්ටා U තුන එක ක්‍රියාවලිය සඳහා බිඳුවයි. එහෙනම් ඩෙල්ටා U තුන එක ක්‍රියාවලිය සඳහා මේක බිඳුවයි. මේ ඍණ 40 මේ පැත්තට ගියාම ධන 40යි ජූල්. එහෙනම් තුන එක ක්‍රියාවලිය සඳහා අභ්‍යන්තර ශක්ති වෙනස කීයද? ධන 40යි. බලන්න නයනී ඒකෙත් ඇති.
එකල් දාගෙන හොඳයි 13 පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති පරිදි චක්‍රීය ක්‍රියාවලියකට බඳුන් වේ. පාද ප්‍රකාශ සලකා බලන්න. සම්පූර්ණ වක්‍රයකදී වායුවේ සඵල කාර්ය වායුව මගින් සඵල කාර්යයක් සිදු කරයි. දකින්ද මම මේක පොඩ්ඩක් ලේසි වෙන්න අඳ ගන්නවා මෙන්න මේ විදිහට. හරි මේ පොඩි ගාව යට ගාව පොඩ්ඩක් අඳ ගන්න නැහැ. හේතුව අපිට මේ ක්‍රියාවලියේ මම කාර්යයක් පාට කරොත් එහෙම මට එන්නේ මෙහෙම මෙහෙම එකක්. මේක දෙකට බෙදාගත්තොත් එහෙම මේ උඩ කොටසෙන් එනවා මොනොම කාර්යයක් මේක ධනයි. මේ කාර්යය ධනයි. ඊට යට කොටසෙන් එනවා මේ පැත්තට කාර්යයක්. මේ පරිමාණ අඩු වෙන පැත්තට මේක ඇල්ල ඍණයි. දැන් මේ ටික ඔක්කොම කැන්සල් වෙලා ගියාම ඉතුරු වෙන්නේ මෙන්න මේ ටික විතරයි. එහෙනම් මෙයාගේ සඵල කාර්ය ධන එක්කෙනෙක්. දැන් මේ වගේ පොඩි එක්කෙනෙක් ගත්තට පස්සේ එයා යන්නේ අනිත් පැත්තටනේ පුතේ. පොඩි කෑල්ලක් ආයි වෙනම ඇඳ ගන්නවා. මේක ගත්තට පස්සේ මේ උඩ කෑල්ලෙන් එනවා මෙන්න මේ අතර වර්ගඵලයක්. මේක ඍණයි. ඒ මෙන්න මේ අක්ෂය ගන්න හොඳයි. මෙන්න මේ රේඛාවේ ඉඳන් මෙන්න මෙතන ඉඳන් මෙතන දක්වා ගන්න. මෙතන ඉඳන් මෙතන දක්වා. දැන් මෙතන ඉඳන් මෙතන දක්වා ගන්නකොට ඒ කාර්ය ධනයි. මේ ධනට ඍණ කැපිලා ගියාම ඉතුරු වෙන්නේ ඍණ ටිකක්. එහෙනම් මේ කොටසේ ඩෙල්ටා W ඍණයි. එහෙනම් දැන් මේක ගත්තොත් එහෙම මේක ධනයි. මේක ඍණයි. එතකොට සඵල කාර්ය කියලා ගත්තාම මේකෙන් මේක අඩු වුණාම පස්සේ යම්කිසි ධනාගයක් ඉතුරු වෙනවා. මොකද මේකේ වර්ගඵලය ටිකක් ලොකුවට තියෙන නිසා අපිට කියත හැකි සඵල කාර්ය ධනාගයක් කියලා. එහෙනම් සම්පූර්ණ චක්‍රයකදී වායුව මගින් සඵල කාර්යයක් සිදු කරයි. ඔව් ඒක හරි. මේ ගත්තාම පස්සේ මේකේ මේකට ලොකු එකක් මේක පොඩි එකක් ලොකු එකකින් පොඩි එක අඩු වෙලා ගියාම යම්කිසි අගයක් ඉතුරු වෙනවා. සම්පූර්ණ වක්‍රයකදී වායුවෙන් සඵල තාපයක් ඉවතට යයි. මම මේ සමස්ත ක්‍රියාවලිය සලකලා දානවා මේ B එක කෙනා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. සමස්ත ක්‍රියාවලියක් සලකලා ගත්තාම ඩෙල්ටා Q ගත්තාම මේක බිඳුවයි. හරි චක්‍රීය ක්‍රියාවලියක් නිසා මේක බිඳුවයි. මේ ඩෙල්ටා W ධන උත්තරය. එහෙනම් අවසානයේදී ධනාගයක් ඉතුරු වෙනවා. ඩෙල්ටා Q කියලා කියන්නේ ධනාගයක්. එහෙනම් මොකද වෙන්නේ? සම්පූර්ණ චක්‍රයේදී වායුවෙන් සඵල තාපයක් ඉවතට යන්නේ නැහැ. සඵල තාපයක් වායුව අවශෝෂණය කර ගන්නවා. ධන Q එකක් නෙන්නේ. ධන Q කියලා කියන්නේ එයා තාපය අවශෝෂණය කර ගන්නවා කියන එක. එහෙනම් සඵල තාපයක් ඉවතට යන්නේ නෙමෙයි. සඵල තාපයක් වායුව විසින් අවශෝෂණය කරයි. ඒක D වැරදි. ඊළඟට අපි ගත්තොත් එහෙම C වලට චක්‍රය පුරාම වායුවේ උෂ්ණත්වය නොවෙනස්ව පවතී. පුතේ මම එදත් කිව්වා චක්‍රීය ක්‍රියාවලියකදී ආරම්භයේදී අවසානයේදී උෂ්ණත්වය නියතයි සමානයි. හැබැයි තනින් තනට උෂ්ණත්වය වෙනස් වෙලා අඩු වැඩි වෙලා නැවත පෙරාගයටම අවසානයේදීපත් වෙනවා මිසක් මුළු වක්‍රය පුරාවටම එකම උෂ්ණත්වයක් තියෙන්නේ නැහැ. මේ එක එක අවස්ථාවන් වල දාලා එක එක උෂ්ණත්ව තියෙන්නේ. හැබැයි ආරම්භයේ අවසානයේ විතරයි මෙයාගේ එකම අගයකටපත් වෙන්නේ. ඒක නිසා ඒ පමණක් සත්‍ය වේ තමයි උත්තරේ. ඊළඟ අපි 14ට තකලින් මේ සතහන දාගන්න පුතේ. ඔය වර්ගඵල පාට කරන එක ඉතාම වැදගත්. දාදර පරිපූර්ණ ආයුෂ සඳහා සංකෘත PV වක්‍රයක් රූපේ පෙන්වා ඇත.
CA පෙත ඔස්සේ සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස ඍණ 160යි. හරි. අපිට කියනවා CA පෙත ඔස්සේ අභ්‍යන්තර ශක්ති වෙනස ඍණ 160යි. වායුවට සංක්‍රමණය වන තාපය AB පෙත ඔස්සේ 200යි. මෙන්න මේකදී 200යි. දල 200යි. BC පෙත ඔස්සේ එය 40යි. ඩෙල්ටා Q BC මේකදී 40යි. AB පෙත ඔස්සේ වායුව මගින් කරන කාර්යය මෙන්න මේකේ ඩෙල්ටා W තමයි අපෙන් අහන්නේ. හරි. මම එහෙනම් යාට මුලින්ම ප්‍රකාශ කරලා යන්න AB පෙත කියන එක කියලා සරකලා ලියන්න. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එතකොට ඩෙල්ටා Q අපි දන්නේ ධන 200යි කියලා. ඩෙල්ටා U දන්නේ නැහැ පුතේ. ඩෙල්ටා U AB ධන ඩෙල්ටා W කියලා කියන්නේ අපිට හොයන්න තියෙන එක නා. ඊළඟට මම තියෙන දත්තවල හැටියට සමීකරණ දානවා. CA පෙතට දානවා. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q ඒකේ අපි දන්නේ නැහැ. ඒක හොයන්න දෙන්නේ. පොඩිම. CA පෙත ඔස්සේ හොයන්න ඕනේ නැහැ. ඒකේ ඩෙල්ටා U 160යි කියලා දීලා තියෙනවා. මම BC පෙත කියන සලකනවා. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒකේ ඩෙල්ටා Q 40යි. ඩෙල්ටා U අපි දන්නේ නැහැ. BC පෙත ඔස්සේ ධන මේක පුතේ පරිමා වෙනස් වෙන්නේ නැති සම පරිමා ක්‍රියාවලියක් නේ. නියත පරිමා ක්‍රියාවලියක් නිසා ඩෙල්ටා W බිඳුවයි. එහෙනම් ඩෙල්ටා U BC කියන එක නා අපි දන්නවා 40යි ජූල් කියලා. පැහැදිලිද? right. මේකට අමතව අපි දන්නවා මේක චක්‍රීය ක්‍රියාවලියක් නිසා ඩෙල්ටා U CA ධන ඩෙල්ටා U AB ධන ඩෙල්ටා U BC සමානයි බිඳුවයි. මොකද අභ්‍යන්තර ශක්තිය තුන එකතු කරාම බිඳුවක් වෙන්න ඕනේ. අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුවක් නිසා. මම ඩෙල්ටා U CA දන්නවා ඍණ 160යි කියලා. ඩෙල්ටා U AB මම දන්නේ නැහැ. ඩෙල්ටා U BC මම දන්නවා මෙතනින් ආපු ධන 40යි. එතකොට මට මෙතනින් යනවා පුතේ ඩෙල්ටා U AB වල අගය එනවා කීයද ඍණ 120 ධන 120යි. ඒ කියන්නේ ඍණ 160න් 40ක් ගියාම ඍණ 120යි. ඒකේ එහා පැත්තට ගියාම ධන 120යි. එහෙනම් ඒක දානවා මෙන්න මෙතනට 200 සමානයි 120 ධන ඩෙල්ටා W. එහෙනම් ඩෙල්ටා W මට එනවා 200න් 120ක් ගියාම පස්සේ 80යි ජූල් කියලා. එහෙනම් ධන 80ක් මට උත්තරේට එනවා. උත්තරේ එක දෙක හදන විදිය. කෑල්ලෙන් කෑල්ලට යන්න ඕන. ඒක ටිකක් හිතන්න දෙනවා මොකද ඔය ගණන් වල. right? අගල දාගන්න. පාපේදී පොම්පයකින් මගෙන් ටයරයට වාතය ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. පොම්පේ ක්‍රියාත්මකීමේදී ක්‍රියාවලිය සිදුවන කාලය තුල පොම්පේ ඇති වාතය සඳහා පාත් සඳහන් කුමක් සත්‍ය වේද? හරි. මේ ගානේ කියනවා ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. අන්න එතන තමයි පුතේ අපිට වැදගත්ම වචනේ තියෙන්නේ. දැන් ටගල මතකෙන් කියන්න බෑනේ ඉතා ඉක්මනින් ඔයාලා මතක කරගන්න. ඉතා ඉක්මනින් සිද්ධ වෙන කාර්යයන් සඳහා මොකද වෙන්නේ කියලා? පොම්පේ ඇති වාතය මොකද වෙන්නේ?
පොම්පේ මෙහෙම පල්ලෙහාට ගේනකොට පොම්පේ ඇති වාතය මොකද වෙන්නේ? ක්ෂණිකව සම්පින්ඩණය වෙලා ටයර් එක ඇතුළට යනවා. එතකොට පුතේ ක්ෂණිකව සම්පින්ඩණය වෙලා ටයර් එක ඇතුළට යනකොට මට ගන්න පුළුවන් ඩෙල්ටා W ඍණයි කියලා. ඇයි? පරිමාව අඩු වෙනවනේ. අනිත් එක ඉතා ඉක්මනින් වෙන නිසා ඩෙල්ටා Q බිඳුවයි. ඉතා ඉක්මනින් වෙන නිසා මේක ඇවිල්ලා වෙන්නේ පරිමාව අඩු වෙන නිසා. එහෙනම් මම දානවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා U අපි දන්නේ නැහැ. මේක ඍණයි. එහෙනම් ඩෙල්ටා U ධනයි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? ඩෙල්ටා W ඍණයි Q බිඳුවයි ඩෙල්ටා U ධනයි. ඒක නිසා තමයි පොම්පේ උලන් ගහනකොට පොම්පේ යට රත් වෙන්නේ. පොම්පේ මේ යට මෙන්න මේ හරිය සෑහෙන රත් වෙනවා අල්ලන්න බැරි ගන්නට උලන් ගහද්දි. හරි? දාසය තනියෙන් කරන්න. මොකද දැන් ඒවා 16 මම කරන්නේ. 16 සිලින්ඩරයක් තුළ ඇති පරිපූර්ණ වායුවක් පිස්ටනය P සිට Q දක්වා ඉතා සෙමින් ඉතා ඉක්මනින් ගමන් කරවමින් ප්‍රසාරණය කරන ලදී. A සහ B ක්‍රියාවලි දෙක සඳහා උෂ්ණත්වය වෙනස් වීම ඩෙල්ටා T ධන හෝ ඍණ ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W යන රාශියේ වල ලකුණු පහත සඳහන් කොමන පිළිතුරේ නිවැරදි නිරූපණය වේද? සියලුම සංකේත සඳහා සුපුරුදු තේරුම් ඇත. මොකද එන්නේ පුතේ? ඒ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් ඉතා සෙමින් B ක්‍රියාවලිය ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා නම් මේකේ ඩෙල්ටා T ඩෙල්ටා Q ඩෙල්ටා U ඩෙල්ටා W මොනවද? ඉතා ඉක්මනින් සිද්ධ වෙනවා නම් ඩෙල්ටා Q බිඳුවයි. මොන පටන් ගත්තද? ඊළඟට P සිට Q දක්වා එනවා කියන්නේ පුතේ පරිමාව වැඩි වෙනවා. ඒක ඉතා ඉක්මනින් ආවත් ඉතා සෙමින් ආවත් ඩෙල්ටා W ධනයි. හරි. ඊළඟට ඉතා ඉක්මනින් කියලා කියන්නේ ස්ථිරතා P. මම දානවා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා U දන්නේ නැහැ ඩෙල්ටා W ධනයි. එහෙනම් මෙතනින් අපිට එනවා ඩෙල්ටා U කීයද? ඍණයි කිය. ඩෙල්ටා U ඍණයි. එහෙනම් ඉතා ඉක්මනින් වෙනවා ඩෙල්ටා U ඍණයි. ඩෙල්ටා U ඍණයි නම් ඩෙල්ටා T ඍණයි. දෙකම එකම විදියට යන්නේ. ඒව උනොත් එහෙම ওই විදියට තියෙන එහෙම එකට තියෙන එක විතරයි. අනිත් ඒවා බලන්න දෙයක්වත් නැහැ. මේ ඉතා සෙමින් සිද්ධ වෙනවා කියලා කියන්නේ පුතේ උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක. ඩෙල්ටා Q එතකොට එයාගේ ධන වෙනවා අදාළ ප්‍රමාණයක් මේ ඇතුළට ඇවිල්ලා. එතකොට ඩෙල්ටා U වෙනසක් වෙන්නේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. හරිද? මෙන්න මේකොල්ලෝ අපිට ඉතර ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ දීලා තියෙන අගයන් වලින් විතරයි. ඔන්න ඔය මේ රවුන්ඩ් කරලා නැති අගයන් වලින් අපිට පුළුවන් ටගාර උත්තරයට යන්න. ඊළඟට ඉක්මනින් 21 වෙනි ගාන ටගාලා බලන්න. පොඩි 19 වෙනි ගාන බලන්න. 19
19 වෙනි ගානටක් ගලපන්. පොඩි 19 බලන්න දෙයක් නැහැ. දැන් 21 ටක් ගලපන්. 21 21 ගාන මේ ගාන මම ඊයේ ITN එකේ සාකච්ඡා කරා පුතේ. මේ ගාන ඉතාම වැදගත්. ඒ කියන්නේ ඒක සාකච්ඡා කරන්න තෝරා ගන්න ලද ප්‍රශ්න සාමාන්‍ය තාප ගතිකය කොටසින් තෝරා ගන්න ලද ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ගාන. ඒ කියන්නේ මේ තෝරන්න පුළුවන් ප්‍රශ්නයක් 2015 ප්‍රශ්න. මේ තර්කය වැඩි භාවිතා වෙලා නැහැ. මම අර මගේ ගානකදී පටන් ගත්තා කියලා දුන්නා මේ පොයින්ට් එක. වැඩි භාවිතා වෙලා නැහැ. මේ වගේ තර්ක තමයි අලුතෙන් ආයෙ එන්නේ. මොහොමද තියෙන්නේ? දැන් අපෙන් අහනවා මේ එක එක ලක්ෂ්‍යවල තියෙන උෂ්ණත්වය. ABCD වල තියෙන උෂ්ණත්වයන් තමයි අපෙන් අහන්නේ. මම කොහොම මතකනේ? PV සමානයි nRT දැම්මොත් එහෙම යම් කිසි වායුවකට එතකොට පුතේ PV අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්වය. එහෙනම් උෂ්ණත්වය කියලා කියන්නේ කවුද? PV ගුණිතය. අතරම කියනවා. එහෙනම් මම A ලක්ෂයට දානවා TA. මම මේක ගන්නවා පුතේ මෙතන T සමානයි KPV කියලා ගන්න. ලේසියිනේ. එතකොට මම A ලක්ෂයට ඔක දැම්මුතින් එහෙම මට එනවා TA සමානයි K P0 V0. A ලක්ෂයට අදාළ P වලගේ P0 B වලගේ V0. මම B ලක්ෂයට දැම්මොත් එහෙම TB K වාරයක් B කියන්නේ මෙතන මෙතනනේ 4යි P0 වාරයක් V0. එහෙනම් 4යි K P0 V0 කියලා තමයි එන්නේ. ඊළඟට C කොටසට දැම්මොත් C ලක්ෂයට දැම්මොත් TC මෙන්න මෙතනට P K වාරයක් 4යි P0 වැඩි කිරීම මෙතනට එනවා 2යි V0. මෙතනින් එනවා 8යි K P0 V0. ඊළඟට D ලක්ෂයට දැම්මොත් එහෙම TD සමානයි K වාරයක් 2යි P0 වැඩි කිරීම 4යි P0 4යි V0. එතන මෙතනින් එනවා 8යි K P0 V0. E ලක්ෂයට දැම්මොත් එහෙම TE සමානයි මෙන්න මේක K වාරයක් P0 4යි V0. එතකොට මෙතනින් එනවා 4යි K P0 V0 කියලා. දැන් ඉතින් උෂ්ණත්ව ටික සංසන්දනය කරන එක මහ කෙන්ගිඩියක් නෑ නේද? දැන් බලන්න D ලක්ෂයයි C ලක්ෂයයි උෂ්ණත්ව සමානයි. TD සමානයි TC. මේ 8යි K P0 V0 මෙතනත් 8යි K P0 V0. ඊළඟට ආයි TB සහ TE කියන එක සමානයි. ඇයි TB වල 4යි K P0 V0 TE වල 4යි K P0 V0. එහෙනම් මොකද කියන්නේ? ඔය ලක්ෂණ දෙක තියෙන කාගේද? තුන්වෙනි එකේ විතරයි නේද? තුන්වෙනි එකේ විතර. මේවා අනුව රගල උත්තරේට යන්න පුළුවන්. බලන්න මෙන්න මේ සටහන නිර්මාණය කරලා ඒ ලක්ෂවල උෂ්ණත්ව ගන්න ඒ ලක්ෂවල P වලයි V වලයි ගුණිතය තමයි සලකලා තියෙන්නේ. ඉතින් යාන හදාගෙන ගියා කතන්දරේ ඉවරයි. ඈ ගහගෙන උත්තරේ එන්න. රගල දාගන්න.
හරි දරුවනේ එහෙනම් ඔන්න ඉතුරු ගණන් බොහොම සරල ගණනට එක ඉතුරු කරලා තියෙන්නේ ඒවා තනියෙන් උත්සාහ කරලා බලන්න. ඒක ගන්න අඩු කොටව දාගන්න පුළුවන්. දැන් අපිට ඊළඟට තියෙන්නේ දැන් තාප ගතිය ඉවරයි මේකේ පොඩි තව තියරි කැල් තියරි නෙමෙයි පොඩි වක්‍ර එක නමක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඒකත් ඉදිරිපත් ඒ විස්තරයක් තියෙන පොතේ දෙන්න පොඩි නෝට් එකක්. ඒ නෝට් එක දෙන්නම් දීලා ඉවරලා ලබන සතිය පටන් ගන්නවා. මොකද ආර්ද්‍රතා මිතිය පටන් ගන්නවා. හරි සුපිරිම හරියක්. ඒක නමතරව ඊන දවසේ දෙවෙනි පැයේදී වගේ තමයි සෙන්සුරාදා දෙවෙනි පැයේදී වගේ තමයි ආර්ද්‍රතා මිතිය පටන් ගන්නෙ. පළවෙනි පැයේම ඉතුරු ටික පොඩ්ඩක් තීරට විස්තර කරලා පොඩි අමතර කාරණයක් තියෙනවා උගන්වන්න. ඒ කාර්යය උගන්වලා දාන හොඳ. ඒතර ඒක PV වක්‍ර සහ තාපගත විද්‍යාව පිළිබඳ හොඳ දැනුමක් ගන්න පුළුවන්. දැනුම අලුත් කර ගන්න පුළුවන් මේ කොටසත් එක්ක. එහෙනම් අපේ සතිය අපි මොකද ආර්ද්‍රතා මිතිය පටන් ගන්නවා. වැඩි හොඳම කොටසක් අමාරුම කොටසක් ඇචක් ගහගෙන යන්න තියෙන ඉස්සර. හරිනේ නේද? මෙතන ඉවර කරලා ළමයි අයිබෝන් හැමදෙනාටම. එහෙනම් හරි ස්විං